කන්වෙන්සින් ලෝ වල එහෙමත් නැත්නම් ඔප්පු ලිවීමේ දෙවන වීඩියෝ ලෙසන් එකත් එක්කයි අද අපි ඔයාලව හම්බ වෙන්න ආවේ. මේ දෙවන වීඩියෝ ලෙසන් එකේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ටයිටල් එක්සැමිනේෂන් එක එහෙමත් නැත්නම් හිමිකම් පරීක්ෂාව ගැන. මේ වීඩියෝ එකේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා හිමිකම් පරීක්ෂාවක් කියන්නේ මොකක්ද? ඇයි හිමිකම් පරීක්ෂාවක් මේ ටයිටල් එක්සැමිනේෂන් එකක් අවශ්‍ය වෙන්නේ සහ කොහොමද ටයිටල් එක්සැමිනේෂන් එකක් කරන්නේ කියන එක සම්බන්ධයෙන්. ඉතින් ඒක නිසා මේ විෂය මේ පාඩම නීති ශිෂ්‍යයන්ට වගේම සාමාන්‍ය ජනතාවට ඉතාමත් වැදගත් වෙනවා. තමාට තියෙන ඔප්පුවක් එහෙම නැත්නම් අලුතින් ඉඩමක් ලියන්න ඕන. ඒ ඉඩම ලියන අවස්ථාවේදී කොහොමද මේකේ අයිතිය තහවුරු කරගන්නේ? ඒ වගේම නීති ශිෂ්‍යයෙක් විදිහට විභාග වලට සහ උන් මේක පාවිච්චියට ගන්නකොට ප්‍රැක්ටිකල් වලට ගන්නකොට කොහොමද ටයිටල් එක්සැමිනේෂන් එක කරන්න කියන එක සම්බන්ධයෙන් මේ වීඩියෝ එකේදී ඔබට හොඳ අවබෝධයක් ලැබෙවි. නොටරි කෙනෙක්ගේ නොතාරිස්වරයෙක්ගේ තියෙන ඉතාමත් වැදගත් most important function එකක් විදිහට අපිට ගන්න පුළුවන් ටයිටල් එක්සැමිනේෂන් එක. මේ ටයිටල් එක්සැමිනේෂන් එකේදී එහෙමත් නැත්නම් ටයිටල් සර්ච් එකකදී අපිට හඳුනා ගන්න පුළුවන් මේ වර්තමාන අයිතිකාරයාට දක්වා මේ ඉඩමේ අයිතිකාරත්වය අර අපි කියන දන්වලක පුරුක්කක් විදිහට හරියට වර්තමාන අයිතිකාරය වෙත ඇවිල්ලා තියෙනවද කියලා. ඒතකොට title search එකකින් it's revealed whether the ownership of property has passed down from initial deed to the present deed. මේකෙදි හඳුනා ගන්න පුළුවන් රිවීල් කරගන්න පුළුවන් ඒ අදාළ ownership of property එකේ හිමිකාරත්වය initial deed එකේ ඉඳලා present deed එක දක්වා මුල් ඔප්පුවේ ඉඳලා වර්තමාන ඔප්පුව දක්වා හරියට පාස් වෙලා තියෙනවද without a break of ownership of the chain of title. දැන් අපි ගත්තොත් එහෙම initial deed එකේ ඉඳන් වර්තමාන deed එකට දක්වා අයිතිකාරයෝ 5 දෙනෙක් ඉන්නවා නම් ඒ අයිතිකාරයෝ 5 දෙනාටම හොඳ අයිතිකාරයක් හිමිකාරත්වයක් හරි ownership එකක් තිබුණොත් විතරයි එතනින් පස්සේ දන්වලට ඒ දන්වලේ පුරුකට හරි අයිතිකාරත්වයක් හම්බෙන්නේ හරි හිමිකාරත්වයක් හම්බෙන්නේ. ඒ දන්වලේ එක තැනක හරි මේ හිමිකාරත්වයේ නැතුව හරි අයිතියක් නැතුව දේපල පැවරීමක් කරලා තියෙනවා නම් වර්තමාන අයිතිකාරයට හොඳ හිමිකමක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඔය දේ හඳුනා ගන්න පුළුවන් වෙන අපි ටයිටල් සර්ච් එකක් කරොත් විතරයි. මෙතනදී එවිඩන්ස් ඕඩිනන්ස් එකේ සෙක්ෂන් 90 කියනවා මේ ටයිටල් සර්ච් එක trace the title back for 30 years. අවුරුදු 30ක් දක්වා මේ විදිහට දන්වැලක ආකාරයට අවුරුදු 30ක් දක්වා හිමිකාරත්වය බලන්න ඕනේ. ඒ අවුරුදු 30ක් දක්වා කිසිම ප්‍රශ්නයක් නැතුව බ්‍රේක් එකක් නැතුව ඕනර්ෂිප් එක හරියට ගලාගෙන ඇවිල්ලා තියෙනවා නම් අපිට ඒතකොට කියන්න පුළුවන් මේ ඉඩම සම්බන්ධයෙන් නිර්වුල් හිමිකාරත්වයක් තියෙනවා කියලා. ඉතින් මෙන්න මේ කාරණාව නිසා තමයි බැංක් ලෝන් එකක් ගන්න ගියාමත් බැංකුවලින් අහන්නේ අවුරුදු 30කට මේ අවුරුදු 30කට අයිතිය පෙන්වන්නට කියලා. ඉතින් මේ අර හේතුව එන්නේ එවිඩන්ස් ඕඩිනන්ස් එකේ 90 වෙනි වගන්තියත් එක සෙක්ෂන් 19 නිසා. එතකොට මේ ටයිටල් සර්ච් එකක් කරාට පස්සේ හඳුනා ගන්නට පුළුවන් මේ ටයිටල් එක මාකටබල් ටයිටල් එකක්ද ගුඩ් ටයිටල් එකක්ද කියලා. මේ මාකටබල් ටයිටල් එක සහ ගුඩ් ටයිටල් කියන එක අපි මේ වීඩියෝ ලෙසන් එකේ අවසාන අවස්ථාවේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. හරි. දැන් අපි බලමු ඇයි ටයිටල් එක්සැමිනේෂන් එකක් අවශ්‍ය වෙන්නේ කියලා. Why a title examination is necessary? එතකොට මේකේ අවශ්‍යතාවයන් විදිහට අපි title examination එකක් කරන්න මොකද්ද කියන එක සම්බන්ධයෙන් අපිට කියන්න පුළුවන් to find the defects in the title on the chain of ownership. දැන් ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට ඔයා දැන් වර්තමානයේදී හර්ෂ කියන පුද්ගලයාගෙන් ඉටමක් ගන්න යනවා නම් ඔයා බලන්න ඕනේ මේකේ chain of ownership එක කොහෙන්ද කියලා. එතකොට මේ chain of ownership එකට බලා ගන්න පුළුවන් ඉන්නේ title examination එකේදී. එතකොට title examination එකේදී ඔයාලට බලන්න පුළුවන් මේ chain of ownership එකේ කොහෙදී හරි defect එකක් තියෙනවද කියලා. ඒ වගේම තමයි ඔයාලට බලන්න පුළුවන් to see whether the documents in the chain have been duly executed and registered in the correct folio. දැන් අපි මේ කරුණු තුන බලලා ඊට පස්සේ අපි උදාහරණයක් කරන් මේක තේරුම් ගමු. දැන් එකක් තමයි chain of ownership එකේ defect එකක් තියෙනවද බලන්න පුළුවන්. ඊළඟට අපි බලන්න පුළුවන් මේ විදිහට ownership එක pass වෙනකොට ඒවා හරි correct folio එකේ register කරලා තියෙනවද කියලා හරියට duly execute කරලා තියෙනවද කියලා කියන්නේ හරියට ඔප්පු ලියලා ඒ ලියාපදිංචින් හරියට කරලා තියෙනවද කියලා බලා ගන්න පුළුවන්. සහ අවසානයේ subsequent deeds are registered in the same folio or continuation of the folio. ඒ කියන්නේ මේ දන්වැලක් විදිහට මේකේ ownership එක ගලාගෙන යනකොට මේ හැම folio එකක්ම එකිනෙකට සම්බන්ධ කරලා හරි continuation එකක් වෙලා තියෙනවද කියන එක හොයාගන්නත් පුළුවන්. මේ කාරණාවලට හොයාගන්න පුළුවන් වෙන්නේ title examination එකක් තුලින්. එතකොට හරි අයිතියක් හොයාගන්න පුළුවන් මෙන්න මේ කියන කාරණාත් එක්ක. අපි දැන් පොඩි උදාහරණයක් ගමු. මේ උදාහරණෙත් එක්ක අපිට මේක පැහැදිලි කරගන්න පුළුවන්. දැන් ඔයා ඉඩමක් අරගන්න යනවා හර්ෂගෙන්. හර්ෂගෙන් ඉඩම ගන්න යනකොට දැන් ඔයාට දැනගන්නට ඕනේ මේක අවුරුදු 30ක් දක්වා ටයිටල් එක හොඳට තියෙනවද කියලා. දැන් ඔයා ටයිටල් එක්සැමිනේෂන් එකක් කරන්න යනවා. හර්ෂයට දේපල ලැබිලා තියෙන සුනිල්ගෙන්.
සුනිල්ට මේ දේපල ලැබිලා තියෙන්නේ. සුනිල් මේක deed of trance එකකින් තමයි හර්ෂට දීලා තියෙන්නේ. එතකොට ඒකේ ප්‍රශ්නයක් නැහැ. හිමිකාරත්වයේ ගැටලුවක් නැහැ. එතකොට හර්ෂගේ හිමිකාරත්වයේ ගැටලුවක් නැහැ. හැබැයි හර්ෂට හිමිකාරත්වයේ ගැටලුවක් නැති වෙන්නේ සුනිල්ට හොඳ නිර්වුල් හිමිකාරත්වයක් තිබුණොත් විතරයි. දැන් එහෙනම් අපි බලන්න ඕනේ සුනිල්ට කොහෙන්ද මේ දේපල හම්බුනේ කියලා. සුනිල්ට මේ දේපල ලැබිලා තියෙන්නේ පියදාසගෙන්. පියදාස මේක දීලා තියෙන deed of gift subject to the life interest. දැන් පියදාසට මේ ඉඩම ලැබිලා තියෙන්නේ gift එකක් විදිහට. පියදාස මේකට ලැබිලා තියෙන උඩ gift එකක් විදිහට. පියදාස මොකද කරන්නේ? එයාට tag එකක් විදිහට ලැබිච්ච gift එක දැන් සුනිල්ට විකුණනවා. සුනිල්ට විකුණනකොට දැන් මම කියවනේ මේක gift එකක් විදිහට හම්බුනේ කියලා. හැබැයි මේ gift එකක් විදිහට හම්බෙනකොට එතන condition එකක් තිබ්බා subject to life interest. ජීවිත භුක්තියට යටත්ව තමයි පියදාසගේ තාත්තා විසින් එයාට මේ දේපල දීලා තියෙන්නේ. හැබැයි මේ ජීවිත භුක්තිය ගැන හිතන්නේ නැතුව ලයිෆ් ඉන්ට්‍රස්ට් එක ගැන හිතන්නේ නැතුව තාත්තා ජීවතුන් අතර ඉන්නකොටම පියදාස මේක සුනිල්ට විකිණීමක් කරනවා. එතකොට දැන් සුනිල්ට මේක විකුණනකොට පියදාසට හරි අයිතියක් නැහැ. ඔහුට තෑගි ඔප්පුවකින් ලැබුණට ඒක පියදාසගේ පියාගේ ජීවිත භුක්තියට යටත්වයි ඔහුට ලැබුණේ. එතකොට පියදාස විසින් සුනිල්ට නිර්වුල් අයිතියක් ලබා දුන්නේ නැහැ. එතකොට සුනිල්ට නිර්වුල් අයිතියක් නැති නිසා හර්ෂට නිර්වුල් අයිතියක් ලැබෙන්නේ නැහැ. මේ දේපල ඔයා මිලට ගත්තොත් එහෙම ඔයාටත් හරි හිමිකමක් ලැබෙන්නේ නැහැ. chain of ownership එකේ ප්‍රශ්නයක් තියෙන නිසා එතකොට ඔයාට ලෝන් එකක් ගැනීමේදී උනත් යම්කිසි ගැටලුකාරී තත්ත්වයක් ඇති වෙන්නට පුළුවන්. ඉතින් මේ දේවල් හඳුනා ගන්න පුළුවන් වෙන්නේ මේ chain of ownership එකේ defect එකක් හඳුනා ගන්න පුළුවන් වෙන්නේ ඔයාලට මේ title examination එකක් කරොත් විතරයි. ඒ නිසා හිමිකම් පරීක්ෂාවක් අනිවාර්යයෙන්ම සිදු කළ යුතු වෙනවා. දැන් අපි බලන්නේ මේ විදිහට ටයිටල් එක්සැමිනේෂන් එකක් කරනකොට නොටරි පබ්ලික් කෙනෙක් විසින් අවධානය යොමු කළ යුතු එයාගේ ඇටෙන්ෂන් එක යොමු කළ යුතු කාරණාවන් කිහිපයක් ගැන. පළවෙනි එක තමයි the chain of title එක. දැන් අපි එක කලින් උදාහරණයක් කිව්වා. මේ chain of title එක කොහොම බලන්න ඕනේ මේකේ හිමිකාරත්වය දන්වලක් විදිහට එක්කෙනාගෙන් එක්කෙනාට නොබිදුණු විදිහට continuously සහ unbroken ලැබිලා තියෙනවද කියලා. Notary must satisfy that the chain of title from the original owner to the present owner. දැන් පියදාසගේ තාත්තනේ පියදාසට දුන්නේ පියදාස සුනිල්ට දුන්නා සුනිල් හර්ෂට දුන්නා. එතකොට මේ වර්තමාන අයිතිකාරයා දක්වා original owner එකේ continuous සහ unbroken ownership එකක් පාස් වෙලා තියෙනවද කියන එක අපි බලන්නට ඕනේ. එහෙම satisfy වුණොත් විතරයි ඔයාට පුළුවන් ඔයාගේ client advice කරන්න මේ දේපල property එක හොඳ property එකක් කියලා. දැන් title examination එක කරද්දී ඔයාට දැනගන්න පුළුවන් පියදාස මේ දේපල දීලා තියෙන life interest එකට යටත් ලැබිච්ච දේපල පියදාසගේ පියා ජීවත් වෙන ඉන්න අවස්ථාවේදී ඊටමයි සුනිල්ට විකුණලා තියෙන්නේ. ඉතින් ඒ නිසා එතනදී හිමිකාරත්වය සම්බන්ධයෙන් broken continuous වීමක් නැහැ. එතනදී යම්කිසි කඩවීමක් බිඳීමක් සිද්ධ වෙලා තියෙනවා කියලා. The chain of title clearly seen in the abstract of title in the predicatory which would prepare at the end of the examination of title. Then title examination එක කරාට පස්සේ ඒක අවසානයේදී හර්ෂ විසින් කරන්න හර්ෂට මේ ඉඩම ගන්න හර්ෂගේ මේ ඉඩම ගන්නවද නැද්ද කියන එක සම්බන්ධයෙන් abstract of title සහ pedigree එකක් හදීමේ කාර්යයක් කරන්නට ඕනේ. ඉතින් එතකොට title examination එකදී notary කෙනෙක් මුලින්ම attention එක දෙන්න ඕන දේ තමයි මේ chain of title කියන එක මේක continuous සහ unbroken විදිහට title එක පාස් වෙලා තියෙනවද කියලා. ඊළඟට notary කෙනෙක් attention එක දෙන්න ඕන තමයි capacity of each grantor to dispose land. මේ chain එකේදී අපි මේ කතා කරපු දන්වැරේ දැන් එක එක පුරුක් ඉන්නවනේ. හර්ෂ එක පුරුකක්, සුනිල් එක පුරුකක්, පියදාස එක පුරුකක්. එතකොට මේ එක් එක් පුද්ගලයාට capacity එක තිබුණාද මේ grantor කෙනෙක්ට dispose කරන්න land එක. දැන් හර්ෂට වට dispose කරන්න පුළුවන් වෙන්නේ හර්ෂට හරි අයිතියක් ලැබුණොත් විතරයි. අපි එතකොට හර්ෂට කලින් බලන්න ඕනේ සුනිල් ගැන. සුනිල්ට ඉඩම හම්බලා තියෙන්නේ පියදාසගේ නිසා අපි පියදාසගේ බලන්න ඕනේ. දැන් පියදාසට මේකට කැපැසිටි එක තිබුණද කියන ප්‍රශ්නේ අපි හොයලා බලනකොට අපිට දැනගන්න පුළුවන් වුණා මෙයාට මේක හම්බෙලා තියෙන gift එකකදී ඒ ඔප්පුව බලනකොට අපිට පේන තියෙනවා මේ gift එක දීලා තියෙන්නේ subject to the life interest. හැබැයි මේ life interest එක ගැන හිතන්නේ නැතුව පියදාස සුනිල්ට තේපල දීලා තියෙන නිසා පියදාසගේ capacity එක ඔහුට තිබුණේ නැහැ මේ ඉඩම dispose කරන්න. ඉතින් එතකොට මේ chain of title එක සහ capacity එකත් ඒ වගේම හොයන්න ඕනේ. capacity එක නැති නිසා හර්ෂට හොඳ title එකක් ලැබෙන්නේ නැහැ. Must find out whether every grantor of the deeds in the chain of title had the full disposing power of the property. දැන් මේ chain of title එකේ හැම පුද්ගලයෙක්ටම
ෆුල් ඩිස්පෝසින් පවර් එකක් තිබුණද කියලා බලන්නට ඕනේ. එක තැනකදී හරි එයාලට ඒ කැපැසිටි එක තිබුණේ නැත්තම් මේ හිමිකම සම්බන්ධයෙන් ඩිෆෙක්ට් එකක් තියෙනවා. හිමිකමේ ප්‍රශ්නයක් තියෙනවා. රයිට්? එතකොට තමයි ලෝයර් කෙනෙක් කියලා කියන්නේ මේකේ අයිතිය සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් තියෙනවා. මොකද මේක අවුරුදු 30කට බලනකොට පියදාසකින් සුනිට ලැබෙනකොට පියදාසට කැපැසිටි එකක් තිබුණේ නැහැ. ෆුල් ඩිස්පෝසින් පවර් එකක් තිබුණේ නැහැ මේ කීප ප්‍රොපර්ටි එක ඩිස්පෝස් කරන්න කියලා. Must find out whether any one of them was subject to any disability, minority, lunacy, insolvency or subject to any restrictions such as life interest. දැන් මෙතනදී අපි බලන්න ඕනේ මේ අදාළ පුද්ගලයන්ගේ කැපැසිටි එක සහ ඒ කැපැසිටි එක යටතේදී අපි බලන්න ඕනේ disabilities තියනවද සහ මොන හරි restrictions conditions එයාලට දාලා තිබුණද කියලා මේ දීපල පැවරීම සම්බන්ධයෙන්. ඉතින් එතකොට දෙවෙනි කාරණාව තමයි title examination එකදී notary කෙනෙක් කරන්න ඕන දේ පළවෙනියම බලන්න ඕනේ chain of title එක. දෙවෙනියට බලන්න ඕනේ මේ chain of title එකේ එක් පුද්ගලයාට එක් grantorට capacity එකක් තිබුණාද මේ ඉඩම පැවරීම සම්බන්ධයෙන් කියලා. තුන්වෙනි කාරණාව notary කෙනෙක් එයාගේ attention එක දෙන්න ඕනේ දී තමයි whether necessary parties have been joined. දැන් මේ දීපල පැවරීම සම්බන්ධයෙන් අදාළ කරගන්න ඕනේ සම්බන්ධ කරගන්න ඕනේ අවශ්‍ය පාර්ටිස් ඉන්නවා නම් necessary පාර්ශව ඉන්නවා නම් ඒ පාර්ශවකරුවන් මේකට එකතු කරගෙනද join කරගෙනද දීපල පැවරුවේ කියන එක හොයන්නට ඕනේ. Every person whose necessary party to a transfer or gift had been joined in the execution of deed. දැන් අපි අර කියපු ජීවිත භුක්තිය කියන එකේදී අදාළ පාර්ශ්ව සම්බන්ධ කරගෙන ජීවිත භුක්තිය ඉවත් කරගෙන දීපල පවරලා තියෙනවද? ඔන්න ওই විදිහට අදාළ පාර්ශවයන් සම්බන්ධ කරගෙන තියෙනවද කියනක හොයලා බලන්න ඕනේ. අපි උදාහරණයකට ගත්තොත් එහෙම යාපනයේ ජැෆ්න ටැමිල් executes a deed. දැන් යාපනයේ ඉන්න දමිළ කාන්තාව දීපලක් පැවරීමක් තමයි කරන්න යන්නේ. එතකොට යාපනයේ තියෙන මේ තේසවලාමි නීතිය යටතේ වුන් ගවර්න් වෙනවා නම් තේසවලාමි නීතිය යටතේදී අපි බලන්න ඕනේ මේ අදාළ දෙමළ කාන්තාව whether she married at the time of the execution of such deed. මෙම කාන්තාව මේ ඩීඩ් එක පවරන අවස්ථාවේදී විවාහ වෙලා ඉන්නවද කියලා. එහෙම මැරි කරලා තියෙනවා නම් තේසවලාමී නීතියට අනුව මැරි කරපු කාන්තාවල් දීපලක් පවරනවා නම් ඒ දීපල පවරන්න ඇයට හැකි වෙන්නේ ඇයගේ නීත්‍යානුකූල ස්වාමි පුරුෂයාගේ අනුමැතියත් එක්කයි කන්සෙන්ට් එක තිබුණොත් විතරයි. මේක අපි කලින් වීඩියෝ එකෙදිත් කතා කරා. දැන් එතකොට ස්වාමි පුරුෂයාගේ කන්සෙන්ට් එක ලබාගෙනද තියෙන්නේ කියන එක ඒ necessary parties join කරන්න තියෙන්නේ කියන එක අනිවාර්යයෙන්ම හොයලා බලන්න ඕනේ. මේක දැනගන්න පුළුවන් විදිහත් මම ඔයාලට කිව්වා අර ඩීඩ් එකක කොටස් අපි කතා කරපෙලාවේ පළවෙනි පාඩමේදී කිව්වා කොහොමද තේසවලාමී නීතිය යටතේදී married wife කෙනෙක් property එක පවරනවා නම් එතනදී husband consent එක දුන්නද නැද්ද කියලා ඔප්පුවෙන් හඳුනා ගන්න කොහොමද කියන එක මම ඔයාලට එතනදී කියලා දුන්නා. එතකොට if wife disposes property belonging to her with the consent of the husband obtain. එතකොට එහෙම obtain කළා නැත්නම් වර්තමාන අයිතියට ලැබෙද්දී එතන defect එකක් තියෙනවා හිමිකමේ ආරවුලක් තියෙනවා කියලා අපිට මේක කරන්න පුළුවන්. එතකොට මේ consent එක දීලා තියෙනවා නම් හිමිකමේ ප්‍රශ්නයක් නැහැ. necessary parties join කරන් තියෙනවා කියලා අපිට conclude කරන්නට පුළුවන්. එතකොට ඔය තුන්වෙනි කාරණාව තමයි මේක. මුලින්ම අපි බලන්න ඕනේ chain of title එක. ඊළඟට ඒ chain of title එකේ හැම පාර්ශවයකටම capacity එක තිබුණාද කියලා බලන්න ඕනේ දීපල පැවරීම සම්බන්ධයෙන් සහ ඊළඟට අපි බලන්න ඕනේ necessary parties join කරන් තියෙනවද කියලා. ඊළඟට හතරවෙනි කාරණාව තමයි අපි බලන්න ඕනේ title obtained by will or intestacy. right? අවසාන කැමැත්තකින් හරි එහෙමත් නැත්නම් අවසන් කැමැත්තක් නැත්නම් කොහොමද දීපල යාලට හිමිකාරත්වය හම්බුනේ? ඒ කියන්නේ අපි මේක intestacy යටතේ කතා කරමු. මේ tested intestate කියන කාරණාවත් එක්ක අවසන් කැමැත්තක් නැතුව සහ අවසන් කැමැත්තක් නැතුව යන අවස්ථාවකදී දීපල කොහොමද බෙදලා යන්නේ කියන එක අපි ඉදිරියේදී කතා කරනවා. දැන් ටයිටල් එක අපි title examination එක කරද්දී තව දෙයක් තමයි බලන්න ඕනේ whether the property obtained from inheritance or last will. ඒක උරුමෙන් ලැබිච්ච දෙයක්ද අවසන් කැමැත්තෙන් ලැබිච්ච දෙයක්ද කියලාත් බලන්න ඕනේ. එහෙම ලැබිලා නම් notary must find whether letters of administration has been granted or probate has been obtained. දැන් අපි මේකදී ඉස්සරහදී මම කතා කරනවත් එක්ක ඔයාලට මේක තවදුරටත් පැහැදිලි වෙයි. දැන් last will එකකින් අපි දීපලක් පවරනවා නම් අපි ඒ last will එක උසාවියට ඉදිරිපත් කරලා උසාවියෙන් probate බලපත්‍රයක් නිකුත් කරලා ඒ අදාළ ක්‍රමවේදය අනුගමනය කරලා තමයි දීපල පැවරීමක් කරන්නට ඕනේ. executors-ලා හරි administrator කෙනෙක් appoint කරලා probate බලපත්‍ර ඇතුව තමයි දේ කරන්න ඕනේ. එහෙම කළා නැත්නම් එතනදී හිමිකමේ ආරවුල්කාරී තත්ත්වයක් ඇති වෙන්නට පුළුවන්. ඒ නිසා අපි බලන්නට ඕනේ යම්කිසි දීපලක් ඔය කියපු එක් පාර්ශවයකට
will එකකින් හරි ඉන්හෙරිටන්ස් වලදී ලැබිලා තියෙනවද කියලා. එහෙම ලැබිලා තියෙනවා නම් අපි ඒවා එහෙම හරියාකාරයට හරි ක්‍රමවේදයට අනුව දීලා තියෙනවද කියලා හොයා බලන්න ඕනේ. ඒ වගේම තමයි and the property has to inventorize the in the proceedings. දැන් අපි මේක last will සහ inheritance යටතේදී ඔය නඩු පැවරීම කරනකොට ඒ අදාළ මියගිය පුද්ගලයාගේ දේපල ලෑස්තුව යටතට අපි දේපල ලෑස්තුව යටතේ මේ කියන ඉඩමත් සටහන් කළ තිබුණද නඩු කටයුත්තේ කියන්නේ proceedings වලදී මේ දේපලත් නඩු මේ දේපල ලෑස්තුවට ඇතුළත් කරලා තියෙනවද කියන එක අපි හොයලා බලන්න ඕනේ. මොකද ඒ අදාළ පුද්ගලයාගේ අවසන් කැමැත්ත හෝ ඒ සම්බන්ධයෙන් නඩුවක් තිබුණද කියලා බලලා හරියන්නේ නැහැ. ඒ නඩුව මේ දේපල සම්බන්ධයෙන්ුත් මේ දේපලත් ඒ නඩුව යටතේ තිබුණාද කියන එක අපි හොයලා බලන්නට ඕනේ. දැන් අනිත් ඉඩම් ටික ලාස්ට් විල් එක යටතේ තියලා මේ ඉඩම ඒ ආදාළ ප්‍රොසීඩින් එකේ තිබ්බේ නැත්නම් එතනදිත් මේකට හරි හිමිකමක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ওই කාරණා සියල්ලම බලන්න ඕනේ ටයිටල් එක්සැමිනේෂන් එකක් කරනකොට. ඊළඟට නොටරි කෙනෙක් එයාගේ ඇටෙන්ෂන් එක දෙන්න ඕන කාරණාව තමයි documents registered in the relation to the deeds. දැන් මේකේ හිමිකම තිබ්බට හරියන්නේ නැහැ. මේ හිමිකමට අදාළ කරන්නා වූ ඔප්පු මේ ඔප්පු පැවරීම සම්බන්ධයෙන් නිසි ආකාරයට නිසි ක්‍රමවේදයට අනුව මේ ලේඛන ලියාපදිංචි කරලා තියෙනවද කියන එක බලන්නට ඕනේ. ඒ වගේම තමයි මේ ඔප්පු වලට අදාළව වෙනත් ඩොකියුමන්ට්ස් මොනවා හරි රෙජිස්ටර් කරලා තියෙනවද කියලා බලන්නට ඕනේ. මේ වෙනත් ඩොකියුමන්ට්ස් මොනවද කියන එක මම ඔයාලට කියන්නද. cease notice, lis pendens කියලා තියෙනවා, caveat කියලා තියෙනවා, priority notice කියලා තියෙනවා. මේ විදිහට මේ ලේඛන ගැන අපි වෙනම වීඩියෝ එකකදී කතා කරනවා. පොදුවේ අපි බලන්න ඕනේ මේ ඉඩමට සම්බන්ධ වෙන මොනවා හරි දේපල වෙන මොනවා හරි ලේඛන land registry එකේ register කරලා තියෙනවද කියලා. අපි උදාහරණයක් විදිහට දැන් මෙහෙම බලමු. Notary public look for any undischarged bonds, cease notices, priority notice, caveats or lis pendens affecting the property are there. දැන් ඔයා හර්ෂගෙන් දීපල ගන්න යනකොට ඔයා land registry එකෙන් බලනකොට මේ හර්ෂ විකුණනවා කියන දෙල්ගහවත්ත කියන ඉඩමට caveat එකක් තියෙනවා, lis pendens එකක් තියෙනවා, cease notice එකක් තියෙනවා. දැන් මේ දේවල් අපි බලන්න ඕනේ. තහනම් දැන්වීමක් තියෙනවද, caveat එකක් නිකුත් කරලා තියෙනවද, එහෙමත් නැත්නම් lis pendens කියලා කියන්නේ මේ ඉඩම සම්බන්ධයෙන් අඩු කටයුත්තක් යනවා නම් lis pendens එකක් අපි lis pendens එකක් ඇත් කරනවා. එතකොට මේ ඩොකියුමන්ට්ස් තුලින් අපිට බලන්න පුළුවන් මේකට ආරවුලක් තියෙනවද කියලා. එතකොට මෙන්න මේ විදිහට cease notice එකක් හරි priority notice එකක් හරි caveat එකක් හරි මේ කියන කාරණාව මේ අදාළ දෙල්ගහවත්ත කියන ඉඩමට අදාළව නිකුත් කරලා තියෙනවද, land registry register කරලා තියෙනවද කියලා හොයලා බලන්න ඕනේ නොටරි කෙනෙක් තමගේ ටයිටල් එක්සැමිනේෂන් එකේදී. එතනදී යාට priority notice එකක් හරි caveat එකක් හරි තියෙනවා නම් මේ period එකේ ඒ අදාළ ලේඛන සම්බන්ධයෙන් තියෙන time period එක valid time period එක expire වෙලා නැත්නම් නොටරි මොකද කරන්න ඕනේ, steps අරගන්න ඕනේ මේ කියන caveat හෝ prior notice සම්බන්ධයෙන් ඒවා withdraw කරගන්න. ඒ registration එක කරපු පාර්ශවත් එක කතා කරලා ඒකේ අවශ්‍යතාවයන් වෙනස් කර ඒ අවශ්‍යතාවයන් වුන් මොකද්ද කරලා තියෙන මේ සම්බන්ධයෙන් නිසි ක්‍රමවේදය අනුගමනය කරලා withdraw කර ගැනීමට කටයුතු කරන්නට ඕනේ. ඒ වගේම lis pendens එකක් register කරලා තියෙනවා නම් මේ lis pendens එකකින් අපිට බලා ගන්න පුළුවන් මේ ඉඩම සම්බන්ධයෙන් උසාවියක නඩු කටයුත්තක් යනවාද කියලා. එතකොට එහෙම නඩු කටයුත්තක් යනවා නම් නොටරිට පුළුවන් notary must refer to the case record and see what stage is the case is. එතකොට යාට බලන්න පුළුවන් මේ නඩු කටයුත්තේ නඩු වාර්තාව අරගෙන මේ නඩුව මේ ඉඩමට අදාළ නඩුව දැන් කොයි ස්ටේජ් එකේද තියෙන්නේ. ඒ වගේම මේකෙදී ප්ලේන්ටිෆ් ගේ නඩුව ඩිස්මිස් කරලා තියෙනවද? එහෙම ඩිස්මිස් කරලා තියෙනවා නම් ඒ ප්ලේන්ට් එකේ සහ ඩිස්මිස් කරපු කෝට් ඕඩර් එකේ කොපි එකක් අරගෙන ඒක land registry ට obtain කරලා පුළුවන් lis pendens එක cancel කරගන්න. ඉතින් මේ විදිහට ඒ අදාළ දේපල සම්බන්ධයෙන් මොන හරි documents register වෙලා තියෙනවද කියන එකත් නොටරි කෙනෙක් විසින් තමගේ title examination එකේදී බලන්නට ඕනේ. ඊළඟට අවසාන වශයෙන් නොටරි කෙනෙක් කරන්න ඕන දේ තමයි search at the local authority. මේ title examination එකටම අදාළ දෙයක් තමයි ඒ අදාළ local authority එකේ දේපල පිහිටලා තියෙන local authority එක යටතේදී ඒ local authority එකෙන් සමහරලාට නැත්නම් restrictions පනවනවා. දැන් අපි කියනවා අර නොපොරා ගැනීමේ සහතික වීදි රේඛා සහතික ඔය විදිහට සහතික ගොඩක් අපි ලබා ගන්න ඕනේ. අපි ගොඩනැගිල්ලක් නිසි ආකාරයට ලබා ගන්න ඕනේ. එතකොට මේ local authority එකේ මොන හරි restrictions දාලා තියෙනවද? ඒ restrictions දාලා තියෙනවා නම් එහෙම restrictions දාලා තියෙනවා නම් ඒව නැති කරගන්න සහ ඒ restrictions නැහැ කියලා certificates obtain කරගන්න. The local authority imposes certain restrictions and it is important to obtain certificates relating to such restrictions from the relevant local authority. ඒ අදාළ
ලෝකල් ඔතොරිටි එකෙන් මේ අදාළ කරන සහතික ලබා ගැනීමේ අවශ්‍යතාවයක් තියෙනවා. මේ සහතික ටික ලබා ගැනීමේ වගකීමත් නොටරි කෙනෙක්ට තියෙනවා තමගේ ටයිටල් එක්සැමිනේෂන් එක කරනකොට. දැන් අපි බලන්න යන්නේ මේ විදිහට ලෝකල් ඔතොරිටි එකකින් ඉම්පෝස් කරන රෙස්ට්‍රික්ෂන්ස් මොනවද සහ ඒ සම්බන්ධයෙන් ගන්න පුළුවන් ක්‍රියාමාර්ග මොනවද කියලා. ලෝකල් ඔතොරිටි එකකින් අපිට ගන්න පුළුවන් පළවෙනිම දේ තමයි නොපොරා ගැනීමේ සහතිකය. එහෙමත් නැත්නම් non vesting certificate එක. Local authority has authority to vest a property for non-payment of rates and taxes. අදාළ කරන මේ වරිපනම් ගෙවීම් සහ මේ අදාළ කරන නිශ්චිත බදු ගෙවීම් පැහැර හැරියොත් එහෙම local authority එක පවර් එක තියෙන ඒ අදාළ property එක පවරා ගන්න. එහෙම පවරා ගත්තේ නැහැ කියන එක සම්බන්ධයෙන් non vesting certificate එකක් ලබා ගන්න පුළුවන් local authority එකකින්. මේ non vesting certificate එක ලබා ගන්න ඕනේ අනිවාර්යයෙන්ම. මොකද අපි loan එකකට වගේ apply කරනකොට certificate is mandatory when applying for a loan. ලෝන් එකට ඇප්ලයි කරනකොට එයාලා අහනවා මේ නොපොරා ගැනීමේ සහතිකය තියෙනවද කියලා. මොකද එහෙම තිබුණේ නැත්නම් එතනදී ගැටලුකාරී තත්ත්වයක් තියෙනවා. මේ ලෝකල් ඔතොරිටි එක විසින් මේ දීපල පවරා ගැනීමක් කරන්න පුළුවන්. නිසි පරිදි මේ අදාළ අයිතිකාරයා ටැක්ස් සහ ඒ අදාළ රේට්ස් ගෙවලා නැද්ද කියන එක සම්බන්ධයෙන් ප්‍රශ්නයක් වෙන නිසා ඒ ගැටලුව निराකරණය කරගන්න පුළුවන් මේ නොපොරා ගැනීමේ සහතිකයක් ලබා ගැනීම තුලින්. A certificate of non-vesting could be obtained from a local authority upon payment of arrears on rates and taxes due. එයා දාලා නිශ්චිත ගෙවීම් මොන හරි arrears තියනවා නම් ඒ arrears පියවල ඉවරලා නිසි පරිදි ගෙවීම් කරාට පස්සේ අපිට පුළුවන් local authority එකකින් non-vesting certificate එකක් එහෙම නැත්නම් නොපවරා ගැනීමේ සහතිකයක් ලබා ගන්න. හැබැයි මේ certificate එක valid වෙන්නේ මාස 6ක කාලයක් දක්වා තමයි. ඒ කියන්නේ නිකුත් කරපු දවස් ඉඳන් මාස 6කට විතරයි valid වෙන්නේ. ඒ අතරතුර කාලයේදී අදාළ ඉඩම විකිණීමක් කරනවා නම් ඒ විකිණීම හෝ පැවරීමේ කටයුතු සිදු කරන්නට ඕනේ. එතකොට title examination එකකදී පළවෙනි මේ local authority එකක් සම්බන්ධයෙන් search එක කරනකොට පළවෙනිම දේ තමයි මේ නොපවරා ගැනීමේ සහතිකයක් ලබා ගැනීම. අදාළ හිඟ ගෙවීම් කරලිවල මේ පවරා ගැනීමේ සහතිකය ලබා ගන්නට ඕනේ. ඊළඟට වැදගත් තව දෙයක් තමයි වීදි රේඛා සහතිකය. එහෙමත් නැත්නම් අපි කියනවා ස්ට්‍රීට් ලයින් සර්ටිෆිකේට් එක කියලා. දැන් ඔයාලා දැක්ලා තියෙනවා ඕනෑම ප්‍රොපර්ටි එකක් ලෝකල් ඔතොරිටි එකට හරි රෝඩ් ඩෙවලොප්මන්ට් ඔතොරිටි එකට හරි මාර්ග සංවර්ධන අධිකාරියට ඒ දේවල් වලට පුළුවන් ඕනම දේපලක් පවරා ගන්න to make a road or to expand an existing public road, or if any property has not been earmarked for a future road widening, a street line certificate issued by the local authority. Then local authority එකට හරි road development authority එකට හරි පුරාම් ඕනෑම property එකක් acquire කරගන්න ලබා ගන්න අලුත් පාරක් හදන්න හරි තියෙන පාරක් expand කරන්නට හරි එහෙම අවශ්‍යතාවයක් තියෙනවා නම් එහෙම දේපල පවරා ගැනීමේ හැකියාවක් තියෙනවා. එහෙම අලුතෙන් පාරක් හදන්න හරි expansion එකක් නැහැ කියලා හරි ඒ වගේ දෙයකට future road widening එකක් අනාගතයේදී මේ මාර්ගය පළල් වෙන්නේ නැහැ කියන එක සම්බන්ධයෙන් ලබා ගන්න පුළුවන් සහතිකයට තමයි අපි කියන්නේ street line certificate කියලා වීථි රේඛා සහතිකය කියලා. මේක issue කරන්නේත් local authority එකකින්. ඒ වගේම මේ certificate එකත් valid වෙන්නේ මාස 6ක කාලයකට තමයි issue කරපු දවස් ඉඳන් මාස 6කට තමයි මේ street line certificate එකත් අදාළ වෙන්නේ. එතකොට ඔයා ඉඩමක් මිලදී ගන්නවා නම් ඒ ඉඩම මිලදී ගනිද්දි බලන්න ඕනේ ඒ අදාළ ඉඩම අනාගතයේදී RDA එකෙන් හරි local authority එකකින් පවරා ගන්න හදනවද ඒ ඉඩමේ යම්කිසි ප්‍රමාණයක් පාරක් හදන්න යනවද කියලා. එතකොට එහෙම සැකයක් තියෙනවා නම් ඒ සැකේ නැති කරගන්න පුළුවන් ක්‍රමය තමයි ස්ට්‍රීට් ලයින් සර්ටිෆිකේට් එකක් අරගෙන. මොකද ස්ට්‍රීට් ලයින් සර්ටිෆිකේට් එකක් ඉෂුව කරන්නේ වීදි රේඛා සහතිකයක් නිකුත් කරන්නේ අනාගතයේදී මේ මාර්ගය පළල් කිරීමක් සම්බන්ධයෙන් එහෙම අරමුණක් නැහැ කියන එක තමයි මේ වීදි රේඛා සහතිකයෙන් නිකුත් කරන්නේ. ඉතින් එතකොට මාස 6ක් දක්වා කාලයකට ඔයාලට ගැරන්ටි එකක් තියෙනවා මේක මේ මාර්ගය මේ විදිහට වෙනස් වෙන්නේ නැහැ කියන කාරණාව. ඊළඟට local authority එකෙන් ගන්න පුළුවන් certificate එක තමයි certificate of ownership. එහෙම නැත්නම් අපි මේකට කියනවා හිමිකම් සහතිකය කියලා. මේ හිමිකම් සහතිකයත් issue කරන්නේ local authority එකකින්. Local authority එකෙන් මේක issue කරන්නේ certifying the name of the last person registered as an owner in the assessment register maintained by the local authority. දැන් අර land registry එකේ ඉඩම් සම්බන්ධයෙන් register එකක් තියාගෙනවා වගේම local authority එකනොත් assessment register එකක් තියාගෙන යනවා ඒ අදාළ ඉඩම් සම්බන්ධයෙන්. එතකොට මේ ඉඩම සම්බන්ධයෙන් අවසාන වරට last person registered as an owner ඒ අදාළ අන්තිම වරට මේ assessment register එකේ ලියාපදිංචි කරලා තියෙන නම ඇතුළත් පුද්ගලයාගේ මෙයාට තමයි මේකේ අයිතිය තියෙන්නේ කියලා certify කරමින් local authority එක විසින් issue කරන certificate එකට තමයි අපි කියන්නේ certificate of ownership හිමිකම් සහතිකය කියලා. මේකත්
මාස 6ක කාලයකට තමයි අදාළ වෙන්නේ. මේ අර non vesting certificate එකත් අපි අරගන්න අවස්ථාවේදීම ඒකත් එක්කම තමයි බොහෝ අවස්ථාවලදී මේ හිමිකම් සහතිකයත් නිකුත් කිරීමක් කරනු ලබන්නේ. එතකොට දැන් මේ හිමිකම් සහතිකය සම්බන්ධයෙන් ඕනර්ෂිප් එක චේන්ජ් වෙනවා නම් මොකද ඕනර්ෂිප් එක චේන්ජ් වෙනවා නම් ඒක අප්ඩේට් කරන්න ඕනේ මේ ලෑන්ඩ් රෙජිස්ට්‍රි එකේ ඇසෙස්මන්ට් රෙජිස්ටර් එකේදී. එතකොට තමයි ඒක අර අවසාන නිසි අයිතිකාරයාගේ නම ලෑන්ඩ් ඇසෙස්මන්ට් රෙජිස්ටර් එකේ සඳහන් වෙන්නේ. එතකොට ownership එක change වෙනවා නම් has to inform the local authority by way of form title abstract of the title deed to insert the name in the assessment register. මේ කියන මේ abstract එකේ විදිහට ඒ deed එකේ තියෙන title එකට අනුකූලව assessment register එකේ අදාළ වෙනස්කම් කරන්න කියලා local authority එකට inform කිරීමක් කරන්නට ඕනේ. එහෙම inform කරාම තමයි local authority කිසිං assessment register එකේ හිමිකම එහෙම නැත්නම් ownership එක වෙනස් කරන්නේ. එතකොට මේ නිකුත් මේ local authority එක දැනුවත් කරනකොට මේ abstract එකේ පහත මෙන්න මේ කියන කරුණු ටික සඳහන් වෙන්න ඕනේ. මේ ඔප්පු අංකය, number of deed, ඔප්පුව ලියපු දිනය, ඔප්පුව ලියපු නොතාරිසරය, ඒ වගේම මේ ඔප්පුවේ වර්ගය, තෑගි ඔප්පුවක්ද විකුණුම් ඔප්පුවක්ද කියන එක, grantors name and addresses මේක පවරන පුද්ගලයාගේ නම් සහ ලිපිනයන්, grantees මේක ලබන ලැබුම්කාරයාගේ නම් සහ ලිපිනයන් සහ මේ දේපලට අදාළ විස්තර, boundaries, extent of the property, මේ දේපල විකිණීමේදී ඒකෙදි consideration එක, assessment number of the property සහ name of the street මේ ආදී විදිහට අර property එකේ පොඩි විස්තරයක් ඇතුළත් මේ දේපලට අදාළ දේපල පැවරීමට අදාළ විස්තර ටික සඳහන් කිරීමක් කරන්නට ඕනේ. ඒ විදිහට title මේ form එකක් දුන්නට පස්සේ තමයි local authority එක විසින් assessment register එකේ ownership එක වෙනස් කිරීමක් කරන්නේ. එතකොට notary have to have this form certified stating that the said document is true extract of the title deed. එතකොට මේ කියන කාරණාවන් මේ ෆෝම් එක notary විසින් certify කරන්න ඕනේ deed එකේ සඳහන් කරන title එකට අනුකූලව ඒවයේ true exact එකක් තමයි extract එකක්. ඒකෙන් ගන්න සත්‍ය පිටපතක් කියන එක පැහැදිලි කරලා දෙන්න ඕන. සත්‍ය පිටපතක් විතර සහතික කරන්න ඕනේ නොතාරිස්වරයා විසින්. මේ විදිහට නොතාරිස්වරයා සහතික කරලා දුන්නට පස්සේ තමයි ඒ ෆෝම් එක සබ්මිට් කරාට පස්සේ තමයි assessment register එකේ the name of the new owner registered in the assessment register. එතකොට අලුත් ඕනගේ නම සහතික කරන්නේ මේ විදිහට අර ෆෝම් එක සත්‍ය පිටපතක් විදිහට නොතාරිස්වරයා විසින් සහතික කරලා දුන්නම අදාළ local authority එක විසින් එයාලගේ assessment register එකේ මේ වෙනස්කම කරනවා. certificate of ownership is issued to the new owner. එතකොට මේ හිමිකම සම්බන්ධයෙන් අලුත් certificate එකක් issue කරනවා. දැන් මේ විදිහට registration එක කරාට පස්සේ assessment register එකේ වෙනස්කම කරාට පස්සේ ඒ වෙනස්කම කරාට පස්සේ ඉන්න වර්තමාන හිමිකාරයාට new ownerට certificate of ownership එහෙම නැත්නම් හිමිකම් සහතික නිකුත් කිරීමක් කරනු ලබනවා. ඉතින් ඔය process එක අනුගමනය කරන්නට ඕනේ නොතාරිස්වරයෙක් විසින් local authority එකක search එක කරලා මේ දේපල ලබා ගැනීමේදී මෙන්න මේ කියන කාර්යය කරන්නට ඕනේ. ඊළඟට local authority එකෙන් කරගන්න ඕනේ තව කාරණාවක් තමයි building line certificate එක. එහෙම නැත්නම් අපි මේකට කියනවා ගොඩනැගිලි රේඛා සහතිකය. මේක අතර street line certificate එකත් එක්කම තමයි normally issue කරන්නේ. certifies the point beyond which the building cannot be constructed on the property. තර මේ ගොඩනැගිල්ල කොයි මායිමෙන් මොකද මායින් සීමාව කොතනින් එහාටද මේ ගොඩනැගිල්ලේ constructions කරන්න බැරි කියන එක සම්බන්ධයෙන් මේ මායින් දක්වලා කරන ගොඩනැගිල්ලේ රේඛා සහතික කරලා දෙන document එකට තමයි building line certificate එක කියලා කියන්නේ. මේකත් මාස 6ක කාලයකට තමයි වළංගු වෙන්නේ. ඊළඟට වැදගත්ම දේ තමයි අනුකූලතා සහතිකය certificate of conformity. මේ අනුකූලතා සහතිකය අත්‍යවශ්‍යයි. මෙහෙම අනුකූලතා සහතිකයක් නැතුව දේපලක පදිංචි වෙලා ඉන්න බෑ. ඒක unlawful illegal දෙයක්. අනුකූලතා සහතිකය එහෙම නැත්නම් certificate of conformity කියලා කියන්නේ අලුතින් අපි ගෙයක් හදනවා නම් ඒ ගෙදර එයාලගේ plan එකට අනුව නිසි පරිදි confirm විදිහට ඒකට අනුකූල විදිහට හදලා තියනවාද කියලා local authority එක විසින් issue කරන certificate එක තමයි අනුකූලතා සහතිකය කියන්නේ. ඒකට ඔයාලා නිවසක් මිලදී ගන්නකොට මේ අනුකූලතා සහතිකය නැත්තම් එතනදී යම්කිසි ගැටලුකාරී තත්ත්වයක් එනවා. මොකද අනුකූලතා සහතිකයක් නැතුව ඔයාලට ඒ නිවසේ පදිංචි වෙලා ඉන්න බෑ නීති අනුකූලව. එතකොට මෙතනදී කියනවා upon the completion of a house certificate of conformity issued by the local authority. අපි නිවසක් හදලා ඉවරනම අපි අනිවාර්යයෙන්ම local authority එකට ගිහිල්ලා මේ අනුකූලතා සහතිකයක් ලබා ගන්නට ඕනේ. It certified that the building has constructed according to the approved plan.
අප්‍රූව් කරපු ප්ලෑන් එකට අනුකූලව තමයි මේ බිල්ඩින් එක කන්ස්ට්‍රක්ට් කරේ කියන එක මේ අනුකූලතා සහතිකය දෙනවා. නැත්නම් අපි ප්ලෑන් එකක් තනි තට්ටුවේ ගේකට හදලා ඉවරලා අපි තට්ටු 3කට විතර ගේ හදාගෙන ඉන්නවා. ඒතකොට එහෙම අවස්ථාවකදී අනුකූලතා සහතිකයක් නිකුත් කරන්නේ නැහැ. අනුකූලතා සහතිකය නිකුත් කරද්දී ලෝකල් ඔතොරිටි නියෝජිතයෙක් ඇවිල්ලා ඒ පිළිබඳව හොයලා බලන අපි ඒක බලමු දැන් ඊළඟ ස්ලයිඩ් එකේදී. අනුකූලතා සහතිකයක් නිකුත් කරනකොට certificate of conformity එකක් ඉෂුව කරනකොට මෙන්න මේ කියන factors consider කරනවා. පළවෙනි එක තමයි provision for sufficient sunlight and ventilation to the building. හිරුවෙලි සහ නිසි වාතාශ්‍රය මේ අදාළ බිල්ඩින් එකට ලැබෙනවද කියන එක හොයලා බලනවා. දෙවෙනි කාරණාව තමයි the construction of the floors is accordance with the plan. දැන් plan එකේ කියලා තියෙන තට්ටු දෙකයි නම් තට්ටු 3කට construction එක කරලා තියෙනවා නම් අනුකූලතා සහතිකයක් නිකුත් කරන්නේ නැහැ. plan එකේ සඳහන් කරලා තියෙන ප්‍රමාණයටම construction එක කරලා තියෙනවා නම් අන්න එතනදී අනුකූලතා සහතිකයක් නිකුත් කරනවා. ඊළඟට බලනවා whether walls are plaster. බිත්ති කපරාරු කරලා තියෙනවද කියලා බලනවා. බිත්ති කපරාරු කරලා නැත්නම් එතනදිත් අනුකූලතා සහතිකයක් නිකුත් කරන්නේ නැහැ. ඒ වගේම තමයි plan එකේ විදිහටද වහලේ ගහලා තියෙන්නේ කියලා බලනවා. roofing is in accordance with the plan. සහ අවසාන වශයෙන් බලනවා sanitary facilities to the building තියෙනවද කියලා. උදාහරණයක් විදිහට අපි ගයක් ගන්නවා නම් ඒ ගෙදරට අනිවාර්යයෙන්ම টয়ලට් එකක් තියෙනවනේ. එතකොට ඒ sanitary facilities නැත්නම් টয়ලට් එකක් නැත්නම් ඒකේ වැඩ කටයුතු නිම කරලා නැත්නම් අනුකූලතා සහතිකයක් නිකුත් කරන්නේ නැහැ. එතකොට මේ කරුණු පහම බලලා තමයි ඒ කරුණු පහම බලලා ඒකෙන් සැටිස්ෆයි වෙනවා විතරයි ලෝකල් ඔතොරිටි එකේ විසින් අනුකූලතා සහතිකයක් නිකුත් කරන්නේ. එතකොට ඔයාලට ප්‍රශ්නයක් වෙනවා ඇති කොහොමද මේක මේ දේවල් තියනවද කියලා බලන්න කියලා. මේ දේවල් කරන්නේ building is inspected by an officer of the local authority prior to the issuance of this certificate. මේ certificate එක නිකුත් කරන්න කලින් local authority එකේ officer කෙනෙක් ගෙදරට ඇවිල්ලා බලනවා මේ කියන කාරණාවන් satisfy වෙනවාද කියලා. මේ විදිහට අනුකූලතා සහතිකයක් නැතුව ජීවත් වෙනවා නම් living in a house without a certificate of conformity is an offence. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම අනුකූලතා සහතිකයක් ලබා ගන්න ඕනේ. එහෙම නැත්නම් ගැටලුකාරී තත්ත්වයක් ඇති වෙන්නට පුළුවන්. It is necessary to identify an area whether it is residential or industrial area. ඒ වගේම තමයි මේ අනුකූලතා සහතිකයත් එක්කම අපි ඔවුන් සැලකිලට ගන්න ඕනේ මේක residential area එකක්ද එහෙමද නැත්නම් industrial area එකක්ද. මොකද residential area එකක් නම් එතනදී authorize කරන්නේ authorization is only given to residential houses. එතකොට ඉන්ඩස්ට්‍රියල් ඒරියා එකක අපිට පදිංචිය සඳහා නිවසක් හදන්නට බෑ. එතනදී අනුමැතිය තියෙන ඉන්ඩස්ට්‍රියල් දේවල් සම්බන්ධයෙන් විතරයි. රෙසිඩෙන්ෂල් ඒරියා එකකදී විතරයි ඔයාලට පුළුවන් රෙසිඩෙන්ෂල් හවුසස් හදන්න. ඉතින් ඔන්න කියන කාරණාවන් අපි සැලකිලට ගන්න ඕනේ. සහ ඒ වගේම බලන්න ඕනේ certificate of conformity කියන එකත් local authority එකකින් issue කරලා තියෙනවද කියලා. ඉතින් ඔන්න ඔය කියන කාරණාවන් හොයලා බලන්න ඕනේ. ඊට පස්සේ අර අපි මම කලින් කතා කරන තැනදී කිව්වා මාකටබල් ටයිටල් එකක් සහ ගුඩ් ටයිටල් එකක් ගැන. මේ කියන කාරණාවත් වැදගත් වෙනවා. දැන් ඔය කියන කාරණාවන් ටිකද අපි කතා කරානේ චේන් එකක් ගැන. ඊට පස්සේ ඒ පාර්ශවයන්ට මේක පවරන්න කැපැසිටි එක තියෙනවද? අදාළ පාටි සම්බන්ධ කරලා තියෙනවද? මේක ලාස්ට් විල් එකකින් නම් ඇවිල්ලා තින්නේ. ඒකට ප්‍රොබේට් එක ඉෂුව කරලා තියෙනවද? ඔය කියන කාරණාව සහ ලෝකල් ඔතොරිටි එකකින් ලබා ගන්න ඕන සර්ටිෆිකේට් රෙස්ට්‍රික්ෂන්ස් මොනවද කියන එක අපි කතා කරා. ඊළඟට ටයිටල් සර්ච් එකක් සමහර අවස්ථාවකදී දේපල පැවරීමේ ක්‍රමය අනුව ටයිටල් සර්ච් depending on the mode of transfer. දේපල පැවරීමේ ක්‍රමය අනුවත් ටයිටල් සර්ච් එකක් වෙනස් කරන්න ඕනේ. ටයිටල් සර්ච් එකේදී දේපල පවර්ලා තියෙන ක්‍රමය මොකක්ද කියන එකත් අපි විශේෂයෙන් බලන්න ඕනේ. මොකද ඒ ක්‍රම අනුවත් දේපල පැවරීමේදී ටයිටල් එකට හොඳ ටයිටල් එකක්ද නරක ටයිටල් එකක්ද කියන එක අපිට හඳුනා ගන්නට පුළුවන්. හරි, දැන් අපි බලමු mode of transfer එකෙන් කොහොමද ටයිටල් සර්ච් එක කරන්න කියලා. හරි. දැන් පළවෙනිම දේ තමයි crown grants. අපි කියන්නේ රජය විසින් කරන පවරා දීමක්. ඔය අපි බිම්සවිය මොකද්ද මේ ස්වර්ණ භූමිය ඔප්පු විදිහට අපිට දේපල පැවරීමක් කරනවා නම් එතකොට රජය විසින් කරන crown grants එහෙම නැත්නම් රජය විසින් නිකුත් කරනවා නම් දේපල රජය විසින් දෙන ලද දේපලක් නම් එහෙම අවස්ථාවකදී ඒ grantee දේපල ලබා ගන්න පුද්ගලයාට good title එකක් තියෙනවා කියලා තමයි අපි පිළිගන්නේ. good title එකක් කියලා කියන හොඳ title එකක්, කිසිම නිර්වුල් ප්‍රශ්නයක් නැති නිර්වුල් ඔප්පුවක් තියෙනවා කියන එක අපි පිළිගන්නවා crown grant එකක් නම්. In title search it only requires to check whether there are any restrictions imposed by the state regarding a transaction. එතකොට මේ පැවරීම කරන අවස්ථාවේදී state එක විසින් මොනවා හරි restrictions දාලා තියෙනවද කියන එක විතරයි බලන්නට ඕනේ. එහෙම කිසිම restriction එකක් නැත්තම් රජය විසින් crown එක විසින් කරන ලබන
දේපලක් නම් ඒ mode of transfer එක crown grant එකක් නම් ඒ දේපලේ කිසිම ගැටලුවක් නැහැ. අපිට title search එකේදී එහෙවනි පැවරීමක් හොඳ good title එකක් grantor විසින් grantee-ට ලබා දුන්නා කියලා අපිට නිගමනය කරගන්නට පුළුවන්. එතකොට අපි partition deed එකක් ගත්තොත් එහෙම යම්කිසි බෙදුම් ඔප්පුවකින් නම් අදාළ deed එක අදාළ ඉඩම යම්කිසි පුද්ගලෙක්ට ලැබුණේ. partition එකක් අපිට කරන්න පුළුවන් විදි දෙකක් තියෙනවා. පාර්ශව එකතු වෙලා amicable partition එකක් වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් partition law එක යටතේදී උසාවියෙන් නියෝගයක් අරගෙන ඒ විදිහට කරන්නත් පුළුවන්. එතකොට උසාවි නියෝගයක් යටතේදී කරනවා නම් partition decree register under the partition law in the land registry. partition law එකට අනුව ඒ උසාවි නියෝගය අරගෙන ඒ ක්‍රමවේදයට අනුව බෙදුම් ඔප්පුවක් අරගෙන ඉවරලා ඒ බෙදුම් නියෝගයට අනුව බෙදුම් ඔප්පුවක් හදලා ඉවරලා ඒක land registry එකේ register කරලා නම් එහෙම partition එකකදී එහෙම partition deed එකකින් කරන ලදන පැවරීමකට හොඳ title එකක් තියෙනවා කියලා අපි presume කරනවා good title එකක් තියෙනවා කියලා. amicable partition එකක් නම් කියන්නේ පාර්ශවකාරයෝ එකතු වෙලා එයාලා survey කරලා දේපලක් බෙදා ගන්නවා නම් එතනදී good title එකක් තියෙනවා කියලා අපි පිළිගන්නවා. හැබැයි එහෙම පිළිගන්නේ if previous ownership are clearly mentioned in the partition deed for 30 years. එතකොට ඒ partition deed එකේ සඳහන් වෙනවා නම් අවුරුදු 30ක් දක්වා previous ownership එක clearly දක්වලා තියෙනවා නම් එහෙම දක්වලා තියෙනවා නම් amicable partition එකකදී ඒ amicable partition එකකින් පවරන ලද දේපලකට good title එකක් තියෙනවා කියලා අපිට නිගමනය කරන්නට පුළුවන්. එතකොට ෆිස්කල් වරයෙක් විසින් උසාවි නියෝගයකදී ෆිස්කල් වරයෙක් විසින් court order එකකින් අත්පත් කරගන්න දේපලක් පවරනවා නම් sale of property which was seized on a court order. උසාවි නියෝගයක් යටතේදී උසාවි විසින් අත්පත් කරගත දේපලක් විකිණීමක් කරනකොට එතනදී ෆිස්කල් වරයා විසින් තමයි මේ දේපල පවරන්නේ. එතනදී ෆිස්කල්ගෙන් guarantee එකක් ලැබෙන්නේ නැහැ මේ title එක සම්බන්ධයෙන්. Fiscal cannot guarantee to the title of such property as it depends on the previous ownership. දැන් ෆිස්කල් නෙමෙයි මේක ඕන වෙන්නේ. ෆිස්කල් කරන්නේ උසාවිය විසින් අරගන්න ලබන දේපල උසාවිය නියෝගයට අනුව විකිණීමක් තමයි කරන්නේ වින්දේසි කරලා. එතකොට එවැනි අවස්ථාවකදී ඔහු ඕනර්ෂිප් ඕන නොවන නිසා ඔහුට ගැරන්ටි එකක් දෙන්න බෑ මේකේ ටයිටල් එක සම්බන්ධයෙන්. එතකොට අපි බලන්න ඕනේ ටයිටල් සර්ච් එකේදී කෝට් ඕඩර් එකකින් ලබාගත් දේපලක් නම් එතනදී අපිට good title එකක් තියනවා කියලා presume කරන්න බෑ. අපි එතකොට අපගේ search එක තවදුරටත් කරන්නට ඕනේ previous owner කවුද මෙන්න මේ දේපල සම්බන්ධයෙන්. එතකොට ඒ previous owners ලාට හරි අයිතියක් තියෙනවා නම් විතරයි fiscal ගෙන් ඒ දේපල හරි අයිතියක් යටතේ පැවරුණයි කියලා අපිට නිගමනය කරන්නට පුළුවන් වෙන්නේ. ඊළඟට අපි ගත්තොත් එහෙම administrator කෙනෙක් හරි executor කෙනෙක් හරි ඒ කියන්නේ inheritance වලදී දේපල පැවරීමක් කරනකොට property transferred by an executor appointed by a last will or an administrator appointed by the district court. මේ දැන් last will එකේ සඳහන් කරපු executor හරි එහෙම සඳහන් කරලා නැත්නම් district court එක විසින් appoint කරන ලබන administrator කෙනෙක් විසින්. එතකොට මේ විදිහට executor කෙනෙක් විදිය හරි administrator කෙනෙක් විසින් හරි කරන ලද පැවරීමක් අපි මේක last will පාඩමේදී අපි වෙනම කතා කරමු කොහොමද executor කෙනෙක් සහ administrator කෙනෙක් දේපල පවරන්නේ කියලා. මේ විදිහට executor කෙනෙක් සහ administrator කෙනෙක් දේපල පවරනකොට අපි ඒක consider to be a good start to establish a clear title. එතකොට මෙතනදී clear title එකක් අපි presume කරන්නේ නැහැ. හැබැයි අපි මේක හොඳ title එකක් තත්වයට ගේන අපිට තීරණය කරගන්න පුළුවන් වෙන්නේ if the previous title is good and valid the beneficiaries will have the good title. දැන් මේ දේපල පවරුම් කරන ලබන පුද්ගලයාට හොඳ අයිතියක් තිබුණා නේද? අපි කියමුකෝ තාත්තා අවසාන කැමැත්තකින් දරුවන්ට දේපල පවරනොයි කියලා. එතකොට තාත්තට හොඳ ටයිටල් එකක් තිබුණා නම් previous title එක හොඳයි නම් තාත්තට තිබුණු ටයිටල් එක හොඳයි නම් එතනදී beneficiaries ලට ඒ කියන්නේ දරුවන්ට ලැබෙන ටයිටල් එකත් හොඳ ටයිටල් එකක් good ටයිටල් එකක් විදිහට අපිට සලකන්නට පුළුවන්. ඊළඟට prescription එකෙන් ලැබෙන property එකක් නම් කාලාවරෝධය යටතේ ලැබෙන property එකක් නම් එතනදී අපි අර මේ deed of declaration ප්‍රකාශන ඔප්පුවකින් පුළුවන් අවුරුදු ඒ අදාළ කාලය ගත වුණාට පස්සේ කාලාවරෝධය යටතේදී ඩික්ලෙයාර් කරගන්න මම මේ දේපලේ හිමිකාරයා කියලා. ඒ විදිහට කාලාවරෝධය යටතේදී ලබා ගන්නා දේපලක් එහෙමත් නැත්නම් deed of declaration එකකින් ලබා ගන්නා දේපලක් cannot be considered as a good title. එතකොට deed of declaration එකක් පොදුවේ අපි සලකන්නේ නැහැ හොඳ අයිතියක් තියෙනවා කියලා. දැන් ලෝන් එකක් ගද්දී උනා deed of declaration එකක් නම් තියෙන්නේ. එවැනි අවස්ථාවකදී බැංකුව විසින්
ණය පහසුකමක් ලබා දෙන්නේ නැහැ. එහෙම දෙයකට මොකද හොඳ ටයිටල් එකක් එතන නැති නිසා. ඉතින් ඔන්න ඔය විදිහට දැන් ටයිටල් සර්ච් එක කරලා ඉවර වෙලා ලෝකල් ඔතොරිටි එකේ තිය අදාළ කාරණා ටික හොයලා බලලා mode of transaction එකත් බලලා මේ හැමදේම කරාට පස්සේ notary විසින් after completion of the title search an abstract of the title and pedigree will be prepared. pedigree එකක් සහ abstract එකක් prepare කරනවා. එතකොට මේ prepare කරන abstract එකෙන් සහ pedigree එකෙන් හඳුනා ගන්න පුළුවන් මේ දේපල කොයි විදිහටද යම්කිසි පුද්ගලෙක්ට පැවරලා තියෙන්නේ කියලා. අපි pedigree එකක් ගැන වෙනම වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී. එතකොට ඒ දේවලුත් එක්ක ඔයාලට මේ සම්පූර්ණ පාඩම් මාලාවට පස්සේ ඔයාලට පහසුවෙන් මේ ඔප්පු ලිවීම සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් ලැබෙවි. එතකොට මේ pedigree එකේදී සහ abstract එකක් බලීමෙන් ඔයාලට පුළුවන් වර්තමාන ඕනර්ෂිප් එක දක්වා කොහොමද ප්‍රොපර්ටි එක කරන්ට් ඕනර්ෂිප් එක දක්වා මේක ලැබිලා තියෙන්නේ කියන එක සම්බන්ධයෙන් අයිඩියාවක් ලබා ගන්නට පුළුවන් මේ abstract of title සහ pedigree එක කියවලා බලීමෙන්. ඉතින් එතකොට මේ විදිහට තමයි title search එකක් සම්බන්ධයෙන් ඔයාලට දැනගන්න ඕන කාරණා තියෙන්නේ. ඔයාලට මේ පාඩම සම්බන්ධයෙන් මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අපේ Law Master Facebook page එකට හරි මේ වීඩියෝ එකේ comment section එකේ හරි ඔයාලට ඒ ප්‍රශ්න අහන්න පුළුවන්. මේ පාඩම සම්බන්ධයෙන් හරි වෙන ඕනෑම නීතිමය ගැටලුවක් තියෙනවා නම් ඔයාලට පුළුවන් online Law Master Facebook page එක කරා අපිට මේ ප්‍රශ්න යොමු කරන්න. මේ පාඩම සහ අනෙකුත් නීතිමය පාඩම් සම්බන්ධයෙන් notes සහ short note ආදී කරන document materials ඔයාලට පුළුවන් අපේ online Law Master Law College.facebook group එක කරා දේවල් ලබා ගන්න. ඉතින් තවත් මොන හරි ගැටලුකාරී තත්ත්වයන් තියෙනවා නම් ඔයාලට පුළුවන් අපේ Facebook page එක කරා ඒ ප්‍රශ්නයන් ගැටලුවන් අපි වෙත යොමු කරන්න.